හරි. එතකොට මේ කොටසේ දැන් කතා කරන්නේ කෙලින්ම සහ සංයුජ බන්ධන කියන කොටස. කලින් දාපු වීඩියෝ එකේ එතකොට ආයනික බන්ධන කියන කොටස අවසන් කරා. එතකොට දරුවෝ දැන් සහ සංයුජ බන්ධනයක් කියන්නේ පරමාණු දෙකක් හෝ කීපයක් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඇති කරගනු ලබන බන්ධන. එතකොට අපි සහ සංයුජ බන්ධන කොටසේ නෝට් එක හදාගද්දී සහ සංයුජ බන්ධන යනු කුමක්ද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඇති කරගනු ලබන රසායනික බන්ධන වලට අපි නමක් කියනවා සහ සංයුජ බන්ධන කියලා. දැන් ඇයි මේ සහ සංයුජ බන්ධන හදන්න හේතුව කතා කරමු. තමයි ඕක පැහැදිලි කරනවා පුතේ. ක්ලෝරින් පරමාණු දෙකක් කරා. දැන් Cl2 අණුව ගැන හිතන්නකෝ. Cl2 අණුව කියන්නේ ක්ලෝරින් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන එකනේ මෙන්න මෙයා. එතකොට දැන් අපි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. දැන් කලින් එකෙත් මම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන විදිහ කියලා දුන්නා. දැන් ක්ලෝරින් කියන්නේ 17 වෙනි. කොහොමද? 1 2 3 4 5 6 7 8 9 10. 11 12 13 14 15 16 17. 17 වෙනි කොටුවේ නිසා ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන 17. ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන 17 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2 8 1 2 8 7 17 නේ 2 8යි 10යි 10යි 7යි 17යි. තවත් ක්ලෝරින් කෙනෙක් ගමුකෝ. එතකොට ඒ 2යි 8යි 7යි. දැන් මේ දෙන්නගේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ. දැන් ක්ලෝරින්ලා දෙන්නේ සම්බන්ධ වෙදී ඒ දෙන්නටම අවසාන ශක්ති මට්ටමේ 8 කරගන්න එක ගානේ අඩුයි. එතකොට එයාලට දීලා මේ වැඩේ පිට කරලා ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරලා මේ වැඩේ කරගන්න අපහසුයි. ඒ නිසා මෙයාලා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න උත්සාහ කරනවා. දැන් මේ දෙන්නගෙම ලබා ගන්න නෑ එකම පරමාණු දෙකක් තියෙනවා. එතකොට මෙහෙම වැඩක් කරනවා. මේ වගේ දේ හිතන්නකෝ. ඔන්න දැන් ක්ලෝරින් ඉන්නවා. මේ ක්ලෝරින් 2 8 7 මේ පැත්තේ ක්ලෝරින් ඉන්නවා. මම එයාගෙත් මේ විදිහට ක්ලෝරින් දීලා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නම්කෝ. මෙහෙට ලියාන යන්නකෝ. 2 8 7 මේ විදිහට. මෙහෙට ලියුවේ ඒක හරියන්නේ නැහැ. මම ඔයාලා තේරුම් ගන්න එහෙම කරේ. පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම. එතකොට දැන් මේ දෙන්න කරන වැඩේ මෙයාගෙන් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මෙයක් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. දැන් මොකද වෙන්නේ මෙතන? මේ අවසාන ශක්ති මට්ටමේ මෙයාගෙත් 6යි මෙයාගෙත් 6යි. 6 6 වෙනවා. මේ දෙක දෙන්න හවුලේ තියාගන්න. මේ දෙක මේ දාන ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගන්න. එතකොට මෙයාගේ 2යි 8යි 6යි මෙතනත් 2යි 8යි 6යි මේ බලන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති. මෙයාටත් අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති. එතකොට මෙයාගේ 8 වෙනවද බලන්න 2යි 8යි 10යි 16යි 17යි 18. මෙයාගේ බලන්න 2යි 8යි 6යි එතකොට 16යි 17යි 18යි. ඒ කියන්නේ මෙයාගේ මේ අවසාන ශක්ති මට්ටමේ 6යි 7යි 8. එයාගේ 8 සම්පූර්ණයි. මෙයාගේ 6යි 7යි 8යි. එයාගේත් 8 සම්පූර්ණයි. ඒ නිසා මෙයාලා කරන්නේ මැදට ඉලෙක්ට්‍රෝන දාලා හවුලේ තියාගෙන එයාලගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ අවසාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ සංයුජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න. ඒ නිසා පුතේ දැන් එහෙනම් මෙන්න මේක අපි සාමාන්‍ය රූපයකින් නිරූපණය කරා කියලා හිතන්න. රූපයකින් නිරූපණය කරා කියලා හිතන මේ බන්ධන සැකැස්ම Cl2 අණුවේ සහ සංයුජ බන්ධන සැකැස්ම ඔන්න CCl2 ඒ කියන්නේ Cl2 ඒ කියන්නේ ක්ලෝරින් අණුව. එතකොට අපි දන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන 17යි. එහෙනම් මේ එක ක්ලෝරින් පරමාණුවක් ඔන්න න්‍යෂ්ටිය මෙන්න පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි තුන්වෙනි ශක්ති මට්ටමේ 7ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි ඔම එමු. හරි 7ක් තියෙනවනේ. එකක් මෙතන තියෙනවා කියලා හිතන්න. ඔහොම. හරි. තවත් ක්ලෝරින් පරමාණුවක් කියනවා මේ.
ඔන්න පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි තුන්වෙනි ශක්ති මට්ටම දැන් ඔන්න බලන්න තුන්වෙනි ශක්ති මට්ටමට එද්දී එයාගේ 7ක් තියෙනවා. එයාගේ 7ක් තියෙනවා. එයාගේ 7ක්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි දැන් 7යි. අන්නේ 7ක් එන වෙලාවේ මේ දෙන්න හවුලේ තියාගන්න. අපි අර ගණන් වල කුලක වාගේ කරමු. ගණන් වල අපි දන්නවනේ මෙයාටත් අයිති මෙයාටත් අයිති වෙන්න නම් මේ දෙක කැපීගෙන යන්න අපි අඳිනවනේ. මේක ටික රවුම පැහැදිලි වැඳ ගමු. මෙයාටත් අයිති ඊපස්සේ මෙයාටත් අයිති වෙන්න ඕනේ. අයිති වෙන්න ඕනේ. මේ පරමාටියක් මෙහාට උනා නම් හරි ඈ. මෙහෙට ගියා කමන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ එකක් මෙතන තියෙනවා මෙයාගේ එකක් තියෙනවා. දැන් මෙයාලා මොකද වෙන්නේ? සහ සංයුජ බන්ධන වලින් බැඳිලා. මෙන්න මෙතන ඇති වෙන බන්ධනය තමයි සහ සංයුජ බන්ධන. එහෙනම් දැන් අපි මේ නෝට් එකට යන්නේ. කොහොමද සහ සංයුජ බන්ධනයක් ගැන විස්තර කරන්නේ? පුතේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් මේ සරල නෝට් ටිකක් ගත්ත නම් ඇති මේ කාලේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් හට ගන්නා වූ බන්ධන සහ සංයුජ බන්ධන කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. එතකොට මෙතන මම ක්ලෝරින් අණුවේ සහ සංයුජ බන්ධනය නිරූපණය කරා. පැහැදිලිද? මොකද එයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න යන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ මෙයාට අවශ්‍යතාවය එකක් මදි වුණා. මොකද 2 8 7 එකක් මදි වුණා. මෙයාගේ 2 8 7 එතකොට දෙන්නම ක්ලෝරින් පරමාණු නිසා එකක් හවුලේ තියාගත්තාම මේ බලන්න 1 2 3 4 5 6 7 8. එතකොට මෙයාගේ 1 2 3 4 5 6 7 8. එතකොට අපි සහ සංයුජ බන්ධනයේ අර්ථ දැක්වීම ලියා ගන්නවා අර මම කියපු විදිහට. ඊළඟට ක්ලෝරින් අණුවක අණුව සහ සංයුජ බන්ධනයේ මේක ඇඳ ගන්නවා. ඒ ඇති අපිට නෝට් එකට මෙන්න මේ කොටස ඇඳ ගන්න. හරි. මේ කොටස ඇඳගත්තට පස්සේ ඔන්න මම මෙයාලගේ අපි මේ පාඩම් කෙටියෙන්ම කරගන්න යන්නේ තිත් කතිර සටහන ලුවිස් තිත් ව්‍යුහය ලුවිස් ව්‍යුහය කියන මාතෘකාවට එනවා පුතේ. හරි? දැන් මේක කරගත්තාම සහ සංයුජ බන්ධනයක් හැදෙන විදිය පැහැදිලි. ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි සහ සංයුජ බන්ධනය හැදෙන්නේ. මේක ඔයාලා නෝට් එකට ගන්න. අර්ථ දැක්වීම ක්ලෝරින් අණුවේ සහ සංයුජ බන්ධනයන් නිරූපණය කිරීම. දැන් ඔන්න පුතේ මම ඔයාලට තව මේක විස්තර කරනවා. දැන් මේක ගත්තා ඔයාලා නෝට් එකක් විදියට. ඔන්න තිත් කතිර සටහන්. තිත් කතිර සටහන්. එහෙනම් මේ තිත් කතිර සටහන් අදිද්දී තිත් කතිර සටහන. ඒ කියන්නේ අපි යම්කිසි අණුවක් අරන් ඒවට තිත් කතිර සටහන් අදිනවා. ඒ කියන්නේ සහ සංයුජ කවචය ඒ කියන්නේ බන්ධන හදනවනේ. බන්ධන හදන ඉලෙක්ට්‍රෝනයි අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝනයි තිත් සහ කතිර වලින් නිරූපණය කරලා අපි තිත් කතිර සටහන් කියලා එකක් පෙන්නනවා. දැන් පුතේ මේ තිත් කතිර සටහන් පෙන්වන්න යද්දී මෙන්න මේ දේ දැනගන්න. එකක් තමයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරන්න යනවා කාගේ හැරද? හයිඩ්‍රජන්ගේ හැර. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරන්න යනවා කාගේද? හයිඩ්‍රජන් හැර. හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන 2 සම්පූර්ණ කරන්න යනවා. ඔක තමයි අපි කරන්න යන්නේ. අනිත් පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ හේවත් සහ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරන ගමන් හයිඩ්‍රජන්ගේ 2 සම්පූර්ණ කරන්න යනවා. තේරෙනවනේ ක්‍රමය? ඔක තමයි ක්‍රමය. එතකොට එක පරමාණුවක් තිත් වලින් නිරූපණය වෙද්දී අනිත් පරමාණුව කතිර. දැන් උදාහරණයක් විදිහට මැද පරමාණුව තිත් නම් වටේ පරමාණු කතිර වලින් නිරූපණය කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන තමයි අපි නිරූපණය කරන්නේ. මැද පරමාණුව කතිර නම් වටේ පරමාණු ඔක්කොම තිත් වලින් නිරූපණය කරනවා. ওই විදිහ තමයි තිත් කතිර සටහන අඳින්නේ. පුතේ මේ තිත් කතිර සටහන අදිද්දී මෙන්න මේ කියන දැනුම හොඳට තියාගන්න. ආවර්තා වගුවේ එක් මූලද්‍රව්‍ය වල සංයුජතාවය. මේ යට ලියන්නේ මම හැම වෙලේම 1 2 3 4 3 2 1 බිංදුව. මේ තමයි සංයුජතාවය. ඔන්න මම එක පෙන්නනවා. පුතේ අපි දැන් අඳිනවා
CH4 කියන අණුව. මෙයා මීතේන්. මෙතේන් කියලාත් කියනවා. හරිද? මෙතේන්. මෙතේන්. එක දෙක හරියට ඉගෙන ගත්තා නම් හරි සරලයි ඈ. ඔන්න මම මොකද කරන්නේ මුලින්ම මෙයාගේ තිත් කතිර සටහන. තිත් කතිර සටහනට විශේෂ නීති ටිකක් තියෙනවා. ඒවා මගේ අතින් දැන් චුට්ටක් කියවුණා. මෙතන මම තිත් කතිර සටහන අදිනවා. පුතේ මුලින්ම මධ්‍ය පරමාණුව තෝරගන්න. මැදට එන පරමාණුව තෝරන්නේ අඩුවෙන් තියෙන පරමාණුව ගන්නකො. දැන් කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. සාමාන්‍ය කාබන් තියෙන හැම මොහොතකම මැද පරමාණු වෙන්නේ කාබන්ම තමයි. එහෙනම් ඔන්න කාබන් ගත්තා. හරියට මේ මහා එක්කෙනා වාගේ. මේ අනිත් අය පැටව් වාගේ එහෙම හිතන්න. මේ මූලිකය මේ පැටව් ටික. පැටව් ටික පුළුවන් තරම් වටේට දාගන්න බැලන්ස් වෙන විදියට. ඔන්න 4 දෙනෙක් ඉන්නවා. ඕක කාට උනත් කරන්න ලේසිනේ. 4 දෙනෙක් ඉන්නවා. පුතේ අපි දැන් කොතන වුණත් දැන් හරකෙක් කියලා හිතන්න. එතකොට හැම තැනම උත්සාහ කරන්නේ පොඩි එකාගේ අවශ්‍යතාවය තමයි සපුරා ගන්න. හරිද? ඒ කියන්නේ පොඩි දැන් කෑමක් වුණත් පොඩි එකා තමයි මුලින්ම කන්නේ. ඊට පස්සේ තමයි මහයෝ. අන් ඒ වාගේ. මහා එක්කෙනා පස්සේ. ඒ වාගේ තමයි මේ පොඩි අයගේ අවශ්‍යතාවය. කියන්නේ මේ වටේ ඉන්න කට්ටියගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ මෙන්න මේ යට ඉලක්කම් බලලා. මේ යට ඉලක්කම් වලින් හරි ලේසි. ඒක හොඳට හුරු කරගන්න. මේ සංයුජතාවය තමයි මම මේ යටින් ලියලා තියෙන්නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය එකයි පුතේ. ඒ අවශ්‍යතාවය කියන්නේ එයාගේ අවසන් ශක්තිය මට්ටම දෙකයිනේ. දෙකක් කරගන්න එකයි අවශ්‍ය. මෙතන ඔක්කොම ටික තියෙනවා. එහෙනම් හරි ලේසි. එහෙනම් හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය එක නම් ආන්ගේ අවශ්‍ය ප්‍රමාණයට හරියන්න මැදට දාන්න. අපි ඔන්න තිතකින් මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ දැම්මා. මෙයා ගැන හිතන්න ඕනේ මැදට එකක් දානවා නම් මෙයාත් එකක් දෙනවම තමයි. හයිඩ්‍රජනේ තියෙන්නේ ඔන්න එකක් දැම්මා. දාදි මෙයාත් එකක් දුන්නා. මේ හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය එකයි. එයා එකක් දෙද්දි මෙතෙන්ට එකක් දුන්නා. හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය එකයි. එයා දෙද්දි මෙයාත් එකක් දුන්නා. ඔන්න පුතේ ක්‍රමය. ඔන්න ක්‍රමය. එතකොට දැන් අපි තව පොඩි කරුණු ටිකක් සම්පූර්ණ කරන්න ඕනේ. මොකක්ද ඒ සම්පූර්ණ කරන්නේ? දරුවෝ අපි බලනවා මෙයාලගේ හයිඩ්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕනේ. අන්න ඒවා ලියා ගන්න. ඕවා පස්සේ දැන් මේ නෝට් එක වීඩියෝ එක අහලා ලියා ගන්න. හයිඩ්‍රජන්ගේ වටා ඉලෙක්ට්‍රෝන දෙකයි අනිත් පරමාණු වටා 8යි. බලන්න. හයිඩ්‍රජන් වටා 1යි 2යි. මේ මැදට දාන එක දෙන්නටමයි තියෙන්නේ. ඒතකොට හයිඩ්‍රජන්ගේ 1යි 2යි. මේ හයිඩ්‍රජන් 1යි 2යි. 1යි 2යි මේ හයිඩ්‍රජන්ගෙත් 1යි 2යි. කාබන්ට යන්න. කාබන්ගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ. හයිඩ්‍රජන් ඉන්නවා නම් 2යි වෙන කෙනෙක් ඉන්නවා නම් 8යි. ඔච්චරයි. පුතේ ඕක ඔය තිත් කතිර සටහන ඇන්දාම මේ තිත් කතිර සටහන තිත් කතිර සටහන. මම මෙතන ලියනවා මේ තිත් කතිර සටහන. ඔන්න තිත් කතිර සටහන. පුතේ ඕකත් එක්ක අපිට කියනවා ලුවිස් ව්‍යුහය අඳින්න කියලා. මේ තිත් කතිර සටහන අඳින ළමයාට ලුවිස් ව්‍යුහය ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මේක දිහා බලාගෙන බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවා නේද? මේවට අපි කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන. ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන ඉරකින් පෙන්නනවා. ඉලෙක්ට්‍රෝන ඉරකින් පෙන්නනවා. මම උදාහරණ දෙකක් තුනක් හරියට කරන්න එතකොට ඉවරයි. හරි? ඔන්න දරුවෝ කාබන් හයිඩ්‍රජන් මේක බලාගෙන කරන්න. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් අතර එක බන්ධනය මේ එක බන්ධනය ඉරකින්. එක බන්ධනය ඉරකින්. එක බන්ධනය ඉරකින්. ඔච්චරයි. මේකට කියනවා ලුවිස් ව්‍යුහය. ඊළඟට දරුවනේ අපිට පුළුවන් වෙන්න ඕනේ ලුවිස් තිත් ව්‍යුහය. ලුවිස් තිත් ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕන. ලුවිස් තිත් ව්‍යුහය අඳිද්දි දරුවනේ මෙන්න මේ තිත් කතිර සටහනේ තියෙන ඔක්කොම මේ ඉලෙක්ට්‍රෝන පෙන්නලා තියෙනවා ඒවා තිත් වලින් නිරූපණය කරා. දැන් මේකම බලාගෙන ඔන්න කරා. හුරු වෙන්න එකක් දෙකක් එතකොට ඔක්කොම හරි. ඔන්න දැන් මෙච්චර ඉඳින් ඔක්කොම තිත්. ඕන් ලුවිස් තිත් ව්‍යුහය. ඕන් ලුවිස් තිත් ව්‍යුහය පුතේ. ඔක්කොම තිත් කරා.
බලන්න මේක අමාරුද කියලා. ඉතින් මේකේ පාඩමේ ඔක්කොම කවර් දැන්. සහසංයුජ බන්ධනය යනු මොනවද කියලා කිව්වා. සහසංයුජ බන්ධනයක් හැදෙන විදිය කියලා දුන්නා. ඒ ටිකම නෝට් එකට ගන්න. ඊළඟට තිත් කතින සටහන ලුවිස් තිත්වේ අඳින හැටි කියලා දුන්නා. මේ මොකද්ද? මීතේන් අණුව නැත්නම් මෙතේන් කියන එක්කෙනාගේ තිත් කතින සටහන. දැන් ඔන්න මෙන්න මේකේ වාසිය මම තව පෙන්නලා දෙනවා. මේ 1 2 3 4 3 2 1 බිංදුව කියලා කීතන තියෙනවානේ. දැන් අපිට හිතනවා පුතේ දැන් මේක කරගන්න. දැන් මේක නෝට් එකේ තියෙනවානේ වීඩියෝ එකේ තියෙනවානේ. ඔයාලට ඇති වෙන වෙලාව තියෙනවා මේක කරගන්න. බලලා. හරි. ඊට පස්සේ ඔන්න මම තව එක්කෙනෙකුගේ පෙන්නනවා කාබන් ඩයොක්සයිඩ් වල තිත් කතින සටහන ලුවිස් තිත්වේ. හරි. ඔන්න බලන්න. මේක මකනවා. හරි. කාබන් ඩයොක්සයිඩ් වල පෙන්නන්න යන්න. ඊට පස්සේ ඔයාලා මේක හුරු වෙන්න. මේක හුරු වෙන්න ගැටලුවක් නැහැ. ඔන්න බලන්න. දැන් මේවා අපිට කටපාඩම් කරන්න නැතුව පුළුවන් වෙන්න එපා කාබන් ඩයොක්සයිඩ්. ඔන්න බලන්න ක්‍රමය. දැන් පරමාණු දෙකක් තියෙනවා කාබන් සහ ඔක්සිජන්. කාබන් තිබ්බොත් මැදට කාබන්ම තමයි එන්නේ. එතකොට ඔක්සිජන් වටේට තියෙනවා. ඔන්න කාබන්. ඔක්සිජන් දෙන්නයිනේ දෙන්න දෙපැත්තට දැම්මා පුතේ. ඕන් හරි. මේක ඕන ළමයෙකුට තේරෙනවනේ. ඒක ඉතින් මේ පැත්තට ඕන පැත්තට පුළුවන්. දැන් ඔන්න ඔතනින් පස්සේ දරුවෝ හරියට සමහර අයට මේක තේරෙන්නේ නැති නේ. හරිය මොකද කරන්න කියලා. දැන් මේ මැදට දාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනව නේද? ඒක තීරණය කරන්නේ මේ යට බලන්න. මෙන්න ඔක්සිජන්ගේ යට දෙකයි. ඒ කියන්නේ පුතේ එයාගේ ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය දෙකක් තියෙනවා. එයාගේ අට සම්පූර්ණ කරන්න ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාවය දෙකක් තියෙනවා. මේකම කරනවා නම් මම මේ කියන ක්‍රමය කරගෙන ගියොත් හරියම සරලයි. අය මුකුත්ම මේ රටා මුකුත්ම දෙයක් නැහැ. මේකෙන් නිකන් මේ ඔටෝ වැඩේ වෙනවා. එතකොට ඔක්සිජන්ගේ අවශ්‍යතාවය දෙකයි. ඕම් බලන්න ඒක. එතකොට අපි දැන් තියෙන අපි අර නැත්තම් මොකද වෙන්නේ කටපාඩමින් මෙතන එන ගාන හිතා ගන්න බෑ. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා ඔක්සිජන්ගේ අවශ්‍යතාවය දෙකයි. මේක තමයි මේ අවශ්‍යතාවය සංයුජිතාවය ලියලා තියෙන්නේ ඈ. එහෙනම් මෙයා මැදට දෙකයි අවශ්‍ය ගාන දාන්න. මම කියවා වටේ අයගේ අවශ්‍යතාවය ඉස්සරම සපුරන්න. ඔන්න අවශ්‍ය ගාන දෙකයි. ඔන්න කතිර දාන්න තිබ්බයි පැත්තට ඈ. මම කතිර වලින් පටන් ගන්නකො නැත්තම් කලින් ගෙතිත්නේ. ඔන්න මේ පැත්තට කතිර දැම්මා. මෙතන ඉවර කරන්න. මෙයා දෙකක් දුන්නොත් මෙයාත් දෙකක් දෙනවා. මැද එක්කෙනා ගැන හිතන්න දෙයක් නැහැ. මේ ඔක්සිජන් උතොන්න ඔයාලට දෙකක් දෙනවා. මෙයාත් එනම් දෙකක් දුන්නා. ඊළඟ කරුණ පිළිපදින්න ඕනේ. හයිඩ්‍රජන් ඉන්නවා නම් වටේ දෙකයි, ඉතිරි කවුරු හරි ඉන්නවා නම් 8යි. ඔක ගොඩ ඒවට හරි පුතේ. ඔක්කොම වගේ හරියනවා අපි අඳින ඒවට. එතකොට මේ බලන්න 1යි 2යි 3යි 4යි. මේ මැද 4 දෙන්නටම අයිති ඈ. එහෙනම් ඔක්සිජන්ගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අන්න 8 සම්පූර්ණ කරා. මදි ඒවා කතිර. මේ යාගේ පැත්තට කතිරනේ තියෙන කතිර වලින් සම්පූර්ණ කරන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඉබේ මොක හරියනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එයාගෙත් හරි පුතේ. ඕන් එයාගේ තිත් කති සටහන. දැන් අපි අර විදියට මෙතන මේ ඉලක්කම දන්නේ නැත්නම් මෙතන දාන ගාන පුතේ එක්කෝ කරලා හුරු ළමයෙකුටයි පුළුවන් එක්කෝ කටපාඩම් වාගේ කරලා තියෙන එක්කනොත් විතරයි ලියන්න. නැත්නම් මෙතනින් යන මොකද්ද කරගන්නේ කියලා තේරෙන්නේ නැහැ. දැන් මේක කරපු ළමයාට ලුවිස් වී අඳින්නේ මොනවද? බන්ධන ඉලෙක්ට්‍රෝන විතරක් ඉරි වලින් පෙන්නනවා. ඔන්න බලන්න මේක ඇන්දර පස්සේ ඕන් ඉස්සරම මේ විදිහට කරනවා ඈ. මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර එක බන්ධනයක්. මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර තව බන්ධනයක්. බලන්නකෝ ඒවා ලස්සනට එක වෙන විදිය. මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර තව බන්ධනයක්. මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර තව බන්ධනයක්. පැහැදිලිනේ? ඔන්න ওই විදියට බන්ධන ටික පුතේ අපි දැම්මා. ওই විදියට බන්ධන ටික දැම්මා. පැහැදිලිනේ? ඊළඟට අර කියපු කතාවට යනවා. මොකක්ද? ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ කරන්න. මේ වටේ තියෙනවා පෙන්වන්න ඕනේ. මේ වටේ තියෙනවා පෙන්වන්න ඕනේ. දැන් මේක දිහා බලන්න. මේ ටික හරි, මේකත් හරි, මේකත් හරි, මේකත් හරි. මේවා ගැන හැඳිලා. මේවා අපි ඔන්න පෙන්වන්න යන්නේ. හැබැයි මතක තියාගන්න ලුවිස් වියුවේ සහ ලුවිස් තිත්තුවේදී කතිර මුකුත් දාන්නේ. දාන ඉලෙක්ට්‍රෝනයන් නිරූපණය කරනවා නම් තිත් වලින් පමණයි. ඒ නිසා දරුවෝ මෙතන මෙයා ලිතුරු වෙන 1 2 3 4 ආන් ඒ හතර පෙන්නනවා. ඔන්න. මෙයාගෙත් මේ හතර පෙන්නනවා. දැන් මෙයාගේ මුකුත්ම නැහැ. මෙතන ඉරක් වැදුනා, මෙතන ඉරක්, මෙතන ඉරක්, මෙතන. ඔන්න ලුවිස් වියුවේ පුතේ. ලුවිස් තිත් වියුවේට යද්දී එතනදී මොකද කරන්නේ? මේ ඔක්කොම මේක දිහා බලලා ඔක්කොම තිත් කරන්නේ. 1යි 2යි එතනයි
මෙතනයි මෙතනයි يعني මේ ඔක්කොමත් තිත් 1 2 3 4යි 1 2 3 4යි ඔන්න ලුයිස් තිත්වේ ඉතින් ඕක හුරුයිනේ දැන් කාබන් ඩයොක්සයිඩ් මීතේන් ඒ වාගේ කැන්ද ඒ කියන්නේ වටේ පුතේ වෙන පරමාණුවක් ඉන්නවා නම් අට සම්පූර්ණ කරන්න ඒක ගොඩ දරුවන්ගේ වර්ධින තැන මේක අමතක වෙනවා මේ වටේ අට සම්පූර්ණ කරන්න ගණන් කරලා කරන්න ඕක ඉතින් වෙන කතාවල් තියෙන්නේ ඈ ඒ ඉච්චර ඉදන්කෝ මේක පාඩම හරියම මේව හිතා ගන්න බෑ මේ ඕලොන් ළමයිට ගොඩක් අයට අට සම්පූර්ණ කරන්න හරි රටාවක් පැහැදිලිද කියපොතේ හරි ඊළඟට මම තව මෙන්න මේ වාගේ කෙනෙක් පෙන්නනවා එකම විදිය දැන් මේව කරගන්න ඔයාලා ඇඳ ගන්න මේ එතකොට හරි පාඩම ඈ ඔන්න නයිට්‍රජන් වාගේ කෙනෙක් දැන් මේ වාගේ කෙනෙක් හිතන්න තනි පරමාණුවක් නේ උඹ බලන්න ඕක හිත දැන් මෙහෙම දුන්නාම හරිම අමාරුයි මේක බලන්න මේ රටාවට කරගෙන යද්දී ඔක ඉබේම වෙන විදිය දැන් මෙතන මැද පරමාණුවක් නැහැ දෙන්නයිනේ දෙන්න දෙපැත්තෙන් දැම්ම මුකුත් මහ ලොකුට හිතන්න දෙයක් නැහැ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න එකම જાතිය දෙන්නේ කියන්නේ නයිට්‍රජන් ගාවට ගියා යට බැලුවා අවශ්‍යතාවය 3යි පුතේ අන්න එහෙනම් අවශ්‍යතාවය 3යි මැදට 3ක් දැම්මා මුකුත් අය වැඩි හිතන්න දෙයක් නැහැ මෙයා අතිත් මෙයාගේ කතිර කොහෙන්ද මේ දාන ගාන තියෙන්නේ කියලා මෙතන මේ ඉලක්කම් බැලුවම මේ නයිට්‍රජන් ගියට 3යි වටේටක් කරන්න 1 2 3 4 5 6යි 7යි 8යි මම බලන්න මේ තිත් තිබින්න මේ පැත්තේ තිත් මේ පැත්තේ කතිර ඕන් තිත් කතිර සටහන බලන්න කොච්චර ලේසිද කියලා ඊට පස්සේ ලුයිස් වියුවට යනවා පුතේ ලුයිස් වියුවේදී කරන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන විතරක් ඉරකින් පෙන්නනවා එක ඉරයි තව ඉරයි තව ඉරයි මේවට මොනවද අපි කියන්නේ තිත්ත බන්ධන තිත්ත බන්ධන කාබන් ඩයොක්සයිඩ් වල තිත්ත බන්ධන තිබ්බේ මේවා තිත් වලින් පෙන්වන්න ඕනේ. ආන් ඒක මතක තියාගන්න. බලන්න කොච්චර ලේසිද කියලා. ඊළඟට ලුයිස් තිත් විවේදී දරුවෝ මොකද කරන්නේ ඔක්කොම තිත් කරනවා. ඒ කියන්නේ තිත් කතර සටහන ඇඳගත්තට පස්සේ මේවා අමාරු දේවල් නෙමෙයි. ඔන්න ලුයිස් විවේ. පැහැදිලිනේ. එහෙනම් පුතේ මම දැන් සහසංයුජ බන්ධන ඊට පස්සේ සහසංයුජ බන්ධන තියෙන එක රූප සටහන ඊළඟට තිත් කතර සටහන ලුයිස් විවේ ලුයිස් තිත් විවේ කියන ඔක්කොම ඇඳලා දීලා ඉවරයි. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕනේ නෝට් එක හදාද්දි මේ තුනේම ඔය තුනම ඔයාලා වෙන වෙනම ඇඳ ගන්න බලපන්. එතකොට නෝට් එකට ලියා ගන්න ඕනේ තිත් කතර සටහන මොකද්ද? එක් පරමාණුවක් තිත් වලින් නම් අනිත් පරමාණුව කතර වලින් නිරූපණය කරන්න ඕනේ. හයිඩ්‍රජන් මේක වැදගත්. හයිඩ්‍රජන් හැර ඉතිරි පරමාණු වටා ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ විය යුතුයි. ඒක නැතුනොත් මේ කතාව ඔක්කොම ඉවරයි. ඊළඟට මෙන්න මේ සංයුජිතාවය පිළිබඳ දැනුම තිබිය යුතුයි. ඉතින් මොකද ආවර්තවගුව අනිවාර්යෙන් ඕල විභාගයට වැදගත් එකක්. ඒක තමයි ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ලියලා නිකන් මේ පිළිවෙලට වැඩක් නැහැ. මේ 1 2 3 4 3 2 1 බිඳුව කියන සංයුජිතාවය ලියා ගත්තා නම් ගොඩක් දේවල් වලට පුතේ මේක ප්‍රයෝජන. හරිද? හා. දැන් මෙහෙම වුණාට පස්සේ අපිට දැන් තියෙන්නේ මොනවද? සහසංයුජ බන්ධන සහිත සංයෝගවල හරි විශේෂ ගුණ. ඒ ගුණ ටික ලක්ෂණ ටික ඔයාලා වෙනම ලියා ගන්න. කොහොමද? පුතේ අර ආයනික බන්ධන මතකනේ ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ද්‍රවාංකය 15යි, තාපාංකය 15යි. බොහොමයක් සංයෝග කියලා ලියන්න. මොකද ඔය පරමාණුක දැලිස් හදන කාබන්, දියමන්ති වාගේ වල විතරක් තාපාංක ද්‍රවාංක ඉහළයි. ඒ ඇරෙන්න බොහොමයක් සංයෝගවල ද්‍රවාංකය 15 වේ. බොහොමයක් සංයෝගවල තාපාංකය 15 වේ. ඊළඟ මෙයාලගේ පුතේ විලීන සහ ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය කරන්න. ඒ කියන්නේ මේ අපි හිතමු දැන් මේ කවුරු හරි මෙතනනේ අපි හිතමු සීනි කියන්නේ සහසංයුජ බන්ධන තියෙන්නේ. දිය කරා සීනි දිය කළා විදුලිය යවන්න ඇදුවට යන්නේ නැහැ. ඒ කියන්නේ විලීන සහ ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය කරන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට බොහොමයක් සංයෝග කාම්බර උෂ්ණත්වයේ ද්‍රව හෝ වායු වශයෙන් පවතී. ඒවා පුතේ ඔයාලා පොතේ තියෙනවා අච්චු පොතේ. ඒ විදිහට නෝට් එක හදාගන්න. එහෙම නෝට් එක හදාගත්තාම දරුවෝ එතනින් ඒ මූලික සහසංයුජ බන්ධනවල කොටස ඉවරයි. පාඩම ඉවර වීගෙන යන්න. පැහැදිලි නේ? හරි. ඊළඟට ඔයාලට ওই මධ්‍ය ඊට එච්චරම සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. ඊළඟ මම ඔයාලට බන්ධනවල ද්‍රවීයතාවය විතරක් තව චුට්ටක් කියලා දෙනවා. බන්ධනවල ද්‍රවීයතාවය. ඔක විද්‍යුත් ඍණතාවය නිසා ඇතිවන දෙයක්.
බන්ධනවල ද්‍රවීයතාවය. බන්ධනවල ද්‍රවීයතාවය. ඒක මම මේ හයිඩ්‍රජන් වල තිත් කතිර ජලයේ තිත් කතිර සටහන ඇඳලම පැහැදිලි කරන්නම් ඈ. ඔන්න ජලය. පුතේ ජලය විතරක් හැඩය පොඩ්ඩක් කෝණික හැඩයක් ගන්නෙ. ඒක ගැටලුවක් නෑ අපිට තිත් කතිර සටහන අඳින්න මේ විදිහට අඳිමු. හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය එකයි. ඔන්න මැදට එකයි මෙයත් එකක් දැම්මා. හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය එකයි මෙයත් එකක් දැම්මා. මං කීවා වටේ අයගේ මේ කියන්නේ හයිඩ්‍රජන්ගේ වටේ 2යි අනිත් අය වටේ 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේවා බන්ධන අදපු නැති ඒවා. ඒවට අපි කියන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන. ව්‍යුග්ම නැත්නම් මේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන. එකසර ඉලෙක්ට්‍රෝන. එකසර ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ බන්ධන හදලා නැහැ. එකසර ඉලෙක්ට්‍රෝන. එකසර ඉලෙක්ට්‍රෝන. දැන් මෙන්න මේවා අතර දැන් මේක මම ඔන්න ලුයිස් වේ අඳිනවා මේ. ඔන්න ලුයිස් වේ. දැන් මෙන්න මේවල පුතේ මේ විද්‍යුත් ඍණතාව වෙනස නිසා අපි තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නවා විද්‍යුත් ඍණතාවය. ඒ කියන්නේ අලෝහ ගතිය වැඩි එක්කෙනාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. අලෝහ ගතිය අඩු එක්කෙනාගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමේ හැකියාවට විද්‍යුත් ඍණතාවය කියනවා. ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීම නිසා මේ ඔක්සිජන් වැඩිපුර තමා දෙසට ඍණ අලෝහ ගතිය වැඩි එක්කෙනා තමා දෙසට අදිනවා. ඒක නිසා මෙයාට ඍණ ගතියක් එනවා. හයිඩ්‍රජන්ට ධන ගතියක් එනවා. ඩෙල්ටා ධන ගතිය. සුළු ධන ගතියක්. ඩෙල්ටා ධන. ඩෙල්ටා කියන්නේ මෙන්න මෙහෙම 8 වාගේ මෙහෙම ලියන්නේ. කොටසක් නැහැ. මෙන්න මේ විදියට සුළු වශයෙන් ධන සහ ඍණ ස්වභාවයටපත් වීම බන්ධනවල ද්‍රවීය වීම කියලා හඳුන්වනවා. එහෙනම් බන්ධනවල ද්‍රවීය වීම කියන්නේ බන්ධන පරමාණු විද්‍යුත් ඍණතාවය වෙනස් වීම නිසා හරිනේ ද්‍රව්‍යතාවය විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුව තමා දෙසට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීම නිසා එක් පරමාණුවකට කුඩා ඍණාරෝපණයකුත් අනෙක් පරමාණුවට කුඩා ධනාරෝපණයකුත් හට ගැනීම බන්ධන ද්‍රව්‍ය වීම කියලා හඳුන්වනවා. බන්ධන ද්‍රව්‍ය වීමේ ප්‍රතිඵලය තමා ඔන්න පුතේ අන්තර් අණුක ආකර්ෂණ බල ඇති වෙනවා. ඔන්න තව ජල අණුවක්. මේ ඔයාලා කොටස මේ නෝට් එක සම්පූර්ණ කරගන්න. දැන් මෙයාලගේ ඍණාරෝපණයක් මෙන්න තව ජල අණුවක් තියෙනවා පැත්තකින්. මෙන්න මෙයා ඍණාරෝපණයක් මෙයා ඩෙල්ටා ධන. මෙයා ඩෙල්ටා ධන. පුතේ මේ ඍණ තියෙනවනේ ඍණයි ධනයි අතර මෙන්න මෙම ආකර්ෂණයක් ඇති වෙනවා. ඒතකොට ජල අණු අතර මෙම ආකර්ෂණය තියෙනවා. මෙන්න මේවට අපි කියනවා අන්තර් අණුක ආකර්ෂණ බල. හයිඩ්‍රජන් බන්ධන කියලා වෙනම එකක් මේක. අන්තර් අණුක ආකර්ෂණ බල. අන්තර් අණුක ආකර්ෂණ බල කියලා අපි මේවට කියනවා. හරි? එතකොට මේවට තමයි අපි කියන්නේ අන්තර් අණුක බන්ධන ආකර්ෂණ බල. අන්තර් අණුක ආකර්ෂණ බල. එතකොට මේ අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබිලා තියෙන ಗುಣ ටිකක් ඔයාලා පොතේ තියෙනවා. ඒ ටිකත් නෝට් එකට ගන්න. මොනවද? ජලයේ තාපාංක ඉහළා ගියක් ගැනීම. ඊළඟට ජලයේ ඉහළ විශිෂ්ට තාපධාරීතාවයක් පැවතීම. ඊළඟට ගත්තාම අයිස් වලට වඩා ඉහළ ඝනත්වයක් ජලයේ සතු වීම. ඔය කියන කරුණු ලස්සනට පෙළ ගස්ස ගන්න. එතකොට පුතේ ඔයාලගේ පාඩම ඒ කියන්නේ 10 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. පුළුවන් තරම් ලොකු හොඳට දෙයක් කරගන්න මේක හොඳටම ඇති. කරලා අභ්‍යාස වල මේක අභ්‍යාස කරන්න. කරලා මේකට හුරු වෙන්න. දැන් අර මම කරපු පිළිවෙලට ඇවිල්ලා මාතෘකා ලියාගෙන අච්චුපත ළඟ තියාගෙන ලස්සන නෝට් එකක් හදාගන්න. මහ ලොකු නෝට් ඕනේ. එතකොට ඔයාලට හොඳටම ඇති මේ කොටස් කරගන්න. පැහැදිලිනේ? මේවත් අන්තර් අණුක ආකර්ෂණ බල යටතේ ජලයේ අන්තර් අණුක ආකර්ෂණ බල ලියාගෙන ඒකෙන් ජලයේ ලැබෙන ගුණ ටික හදාගන්න. හරිනේ? එතකොට ඔයාලට 10 වෙනි පාඩම නම් පුතේ මෙතනින් ගොඩක් දුරට කවර්. ඊට පස්සේ ඔයාලා ප්‍රශ්න කර මේකට හුරු වෙයි. පැහැදිලිනේ? හරිද?